රෙකෝඩින් එක බලාගෙනම ඉන්නේ නේ. ඒතර අද අපි මුදල් පාඩමේ chart එක පටන් ගන්න ළමයි මම ඔයාලට කියන්නම් ඉස්සලාම මේක එන විදිය කොලේ ගන්න ඕනවා මෙන්න මේ අතට right මෙන්න මේ අතර chart දෙකකින් මුදල් පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඊළඟට මුදල් පාඩමේ පළවෙනි draft එක එන්නේ මෙන්න මෙහෙමයි ළමයි. මෙතනින් අපි ලියනවා ඉස්සල්ලාම මුදලේ විකාශනය ලියන්න එපා දැම්ම. මුදලේ විකාශනය ලියනවා මේක සාමාන්‍යයෙන් මේ හරියට විතර වෙදි ඉවර වෙනවා. මේ හරියට විතර ඉවර වෙනවා. ඊළඟට මේ හරියෙන් අපි ලියනවා මුදලේ කාර්යයන් ටික. මුදලේ කාර්යයන් ටික මේ හරිය ලියනවා. ඒක සාමාන්‍යයෙන් මෙහෙම දිගටම ඇවිල්ලා පල්ලෙහාටම ඇවිල්ලා ඉවර වෙනකම් යනවා. කොලේ ඉවර වෙනකම් යනවා. මුදලේ කාර්යයන් ටික ආයේ මේ පැත්තටත් ටිකක් එනවා ඒක. මේ යට ඉඳ තියෙනවනේ මේ පැත්තටත් එනවා. මම මේ කියන්නේ ඔයාලට පොඩි අදහසක් ගන්න. ඒතරට මේ කරන විදිහ තා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මුදලේ කාර්යයන් කියන එක මේ පැත්තටත් යනවා ළමයි. මේ පැත්තටත් යනවා. ඕමම කියලා පල්ලෙහාට ගිහලා මේ පැත්තටත් එනවා. ඒතර මුදලේ විකාශනය මෙතනින් ඉවරයි. මුදලේ කාර්යයන් කියන එක මෙන්න මෙහෙම දිගටම යනවා. හරිද? ඊට පස්සේ මේ කෙරවලටම අපි ගන්නවා මුදල් ඉල්ලුම කියන එක. මුදල් ඉල්ලුම කියන එක. මෙතනින් එතන මේ chart එක ඉවර වෙනවා. ඒක මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා දැන් මේ හරියට ඉඳ තියෙනවනේ. මේ පැත්තට ඔන්න ඔහොම ඇවිල්ලා chart එක ඉවර වෙනවා. ඒතර පොඩි අදහසක් ගන්නවා chart එකේ ඉන්න කොහොමද කියන එක. මුදලේ විකාශනය කියන එක අපි කරනවා මෙතනින් ඉවරයි. මුදලේ කාර්යයන් මෙහෙම ඇවිල්ලා මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට යනවා. ඒතර මේ පැත්ත ඉඳ තියාගන්න ඕනේ මුදල් ඉල්ලුම කියන එකට සාමාන්‍ය 4 එකක් විතර. තියලා ඒක පල්ලෙහාට ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා ඔන්න ඔතනින් තමයි පළවෙනි chart එක අපි ඉවර කරන්නේ. හරිද? මම chart එක අඳිනවා. අඳින ගමන් ඒක මකලා අවශ්‍ය තැන්වල මේ දාගන්නවා. එතකොට ඔයා තමන්ගේ කොලේක හරියට කරගෙන යන්න ඕන. right. ඔබ තමයි අපි ඉන්නේ chart එක. පටන් ගමු. හරි. උඩින්ම ලියන්න ළමයි මුදල් කියලා. පුළුවන් තරම් උඩින්ම හරි මැද්දේ වගේ ලියන්න මුදල් කියලා. මුදල්. පොඩි තරුවක් දාලා අපිගේ තේරුම චුට්ටක් ලියාගමු. පොඩි තරුවක් දාලා භාණ්ඩ හා සේවා හුවමාරු ක්‍රියාවලියේදී භාණ්ඩ හා සේවා හුවමාරු ක්‍රියාවලියේදී අතරමැදියෙකු ලෙස කටයුතු කරන පොදුවේ පිළිගත් ඕනෑම දෙයක් වේ. පොදුවේ පිළිගත් ඕනෑම දෙයක් මුදල් වේ. භාණ්ඩ හා සේවා හුවමාරු ක්‍රියාවලියේදී අතරමැදියෙක් ලෙස කටයුතු කරන පොදුවේ පිළිගත් ඕනෑම දෙයක් මුදල් කියලා කියනවා. right. ඔන්නෝක තමයි අපි බෙදාගන්නේ මෙන්න මේ පැත්තට කෙරවලටම ගන්න. එතන අපි ලියමු ළමයි මුදලේ විකාශනය. මුදලේ විකාශනය. right. ඊට පස්සේ මේ හරියෙන් එනවා ළමයි මුදලේ කාර්යයන් ටික. මුදලේ කාර්යයන්. right. ඔයා මේ කෙරවලටම පුළුවන් තරම් කෙරවලටම ගිහිල්ලා අරගෙන දාගත්තත් කමක් නැහැ ළමයි මුදල් ඉල්ලුම කියලා. ඔන්න ඔතනින් අපේ පළවෙනි chart එකේ වැඩ ටික ඉවර වෙනවා. ඊට පස්සේ දෙවෙනි chart එකේ තියෙන මුදල් සැපයීම ගැන. right. දැන් මුදලේ විකාශනයවා මෙහෙන් පල්ලෙහාට දාගෙන යන්න ඕනේ. හරි? මුදලේ විකාශනයේ පල්ලෙහාට අපි දාගෙන යමු. ඉස්සල්ලාම මිනිස්සු භාවිතා කළේ ද්‍රව්‍ය මුදල්. ඔය සිප්පි කටු නේ වලං කෑලි ඇද්දල ඒ වගේ ඒවා.
ඊට පස්සේ මිනිස්සු භාවිතා කළා ලෝහ මුදල් පූර්ණ මුදල් කියලාත් කියනවා. ඒක යටින් ලියන්න පූර්ණ මුදල් කියලාත් කියනවා. වරහණ තුල ලියන්න පූර්ණ මුදල් කියලාත් කියනවා. පූර්ණ මුදල්. ඊළඟට ඒ පූර්ණ මුදල් ටික දීලා නෝට්ටුවක් ගත්තනේ. නියෝජිත මුදල් කියලා ඒවට අපි කිව්වේ. කාසි නිතරම ගනුදෙනු කරන්න පාවිච්චි කරන්න අමාරු නිසා ඒ ලෝහ මුදල් දීලා මේගොල්ලෝ නෝට්ටුවක් ගත්තේ. ඒ නෝට්ටුව අතින් අත දීලා භාණ්ඩාසේව හොමාරු කළානේ. නියෝජිත මුදල්. දැන් මම දිගටම ලියාගෙන යන්න මම එහා පැටියට යනවා. මම මේ කීතුරු ටික ලියන්නේ. right? ඊට පස්සේ තමයි අපි වර්තමානයේ භාවිතා කරන ව්‍යවහාර මුදල් ටික ආවේ. ව්‍යවහාර මුදල්. ඊට පස්සේ තමයි අපි භාවිතා කරන වර්තමානයේ භාවිතා කරන විද්‍යුත් මුදල් ආවේ. නොතනින් අපි මුදලේ විකාශන ඉවර කරනවා. හරි. දැන් මං කිව්වා වගේ මේ පැත්තේ දැන් ඉඩ ගොඩක් ඉතුරුලා තියෙනව නේද මේක යට? මේක යට ඉඩ ගොඩක් ඉතුරුලා තියෙනවනේ. දැන් ඊළඟට දාගන්න එක උතර පල්ලෙහාට ඇවිල්ලා මේ පැත්තට එනවෑ. ඉඩ ටික තියා ගන්න ඕන. right. මොනවද මුදලේ විකාශනය ආ? ඊට පස්සේ අපි දාගන්න මුදලේ කාර්යයන්. ඒත් මෙන්න මේ පැත්තට ඔහොම දාගන්න. මුදලේ කාර්යයන්. මුදලේ පළවෙනි කාර්යය තමයි ළමයි හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම කියලා ලියන්න ඕනේ. හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. ඒක දන්නවනේ. හුවමාරු මාධ්‍යයක්. ඒකේ තේරුම අපි චුට්ටක් ලියාගමු. පාලින් තරුවක් දාලා ලියන හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා කියන එකේ තේරුම භාණ්ඩ හා සේවා ගනුදෙනු කිරීමේදී අතරමැදියෙක් ලෙස ක්‍රියා කිරීම. අතරමැදියෙක් ලෙස ක්‍රියා කිරීම. මොන පළවෙනි එක භාණ්ඩ හා සේවා හුවමාරු කරද්දී අතරමැදියෙක් විදිහට අපි මුදල් පාවිච්චි කරන්නේ. ඒකට තමයි අපි කියන්නේ හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. දෙවෙනි එක වටිනාකමේ සන්නිධියක්. වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම. ඒකේ තේරුම තමයි මම දැන් මේ පැත්ත ලියන්නේ. ඔයා දිගටම ලියන් යනවා. වටිනාකමේ සන්නිධිය. කියන්නේ වටිනාකම් වර්තමානයේ සිට අනාගතය දක්වා රැගෙන යාම. වටිනාකම් වර්තමානයේ සිට අනාගතය දක්වා රැගෙන යාම. තුන්වෙනි එක ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීම. ඒ කියන්නේ ගිණුම් ඒකකයක් කියන්නේ ළමයි භාණ්ඩ හා සේවා වල වටිනාකම් ප්‍රකාශ කිරීමට භාණ්ඩ හා සේවා වල වටිනාකම් ප්‍රකාශ කිරීමට නැත්නම් සංසන්දනය කිරීමට
මුදල් භාවිතා කිරීම. මුදල් භාවිතා කිරීම. ඒ වගේ දල අදහසක් ගන්න මුදලේ කාර්යයන් කියන මොනවද කියන එක. ඊට අවසාන එක විලම්භිත ගෙවුම් මාධ්‍යයක්. විලම්භිත ගෙවුම් මාධ්‍යයක්. කියන එකේ තේරුම ලියා ගන්න අරුවක් දාලා. ණය ගනුදෙනු කාර්යක්ෂමව පියවිය හැකි වීම. පියවිය හැකි වීම. හරිනේ. right දාගන්න. මුදලේ කාර්යයන් ටික හතරම අපි ලියාගත්ත එක එකේ තේරුම ඇතිව ඒ වගේ දල අදහසක් ගන්න ළමයි. ඔයාලට මේකේ තවත් ටිකක් සමරයිස් කරගන්න ඕනේ නම් මේකේ අන්ඩර්ලයින් කරගන්න අතරමැදියෙක් කියන එක ඊළඟට සන්නිධියේ වටිනාකම් වර්තමානයේ සිට අනාගතයේ දක්වා රැගෙන යාම ඊළඟට වටිනාකම් ප්‍රකාශ කරන්න සංසන්දනය කරන්න ණය ගනුදෙනු කරන්න ඔය ඉතින් කරන්නේ දල අදහස මුදලේ කාර්යයන් වන. ඒ දල අදහස කොහෙද දාගත්තා නම් මුලට කටපාඩම් කරන්න ඕනේ. right. ඔය තමයි මුදල විකාශනය වෙච්ච විදිය සහ මුදලේ කාර්යය. දැන් ඔයාලට තාම සාමාන්‍යයෙන් කොලේ භාගයක් විතර පල්ලෙහා ඉඩ තියෙනව නේද? මෙතනින් තව භාගයක් විතර පල්ලෙහා ඉඩ තියෙනව නේද? right. අපි එනවා පහළට පොඩි ඊතලයක් දාලා පහළ ඊතලයක් දාලා ලියන්න. මෙම කාර්යයන් සීමා වන අවස්ථා. මෙම කාර්යයන් සීමා වන අවස්ථා. මෙම කාර්යයන් සීමා වන අවස්ථා. හරිනේ. මුදලේ කාර්යයන් සීමා වන අවස්ථා. දැන් මේ කාර්යයන් හතර තිබ්බට ළමයි සමහර වෙලාවට මේ කාර්යයන් වල තියෙන වැදගත්කම සීමා වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩා සේවා ගනුදෙනු කරද්දී මුදල අතරමැදියෙක් විදිහට පිළිගන්නේ නැහැ සමහර වෙලාවට. වටිනාකම් වර්තමාන ඉඳන් අනාගතයට අරගෙන යන්න මිනිස්සු මුදල් පාවිච්චි කරන්නේ නැහැ. මේකට නම් බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. දැන් මම කියන්නම් ඔයාලට. ණය ගනුදෙනු කරද්දී මිනිස්සු මුදල් ප්‍රතික්ෂේප කරලා දානවා. ණය ගනුදෙනු කරද්දී මුදල් භාවිතා කරන්නේ නැහැ සමහර අය. ඒක තමයි මුදලේ කාර්යය සීමා වෙනවා කියන්නේ. එම කාර්යය සීමා වෙන අවස්ථා දෙකක් තියෙනවා. ඉතින් අපි මේක දෙකට බෙදා ගන්නවා. මේක කාර්යයෙන් සීමා වන අවස්ථා කියන එක දෙකට බෙදා ගන්නවා. ඒක තමයි දැන් මම මේ පැත්තට ගේන්නේ. ඔයාට පල්ලෙහා ඉඳ තියෙනවනේ. මේ මුදලේ කාර්යයෙන් සීමා වන අවස්ථා දෙකට බෙදාගත්තා. එකක් ලියන්න ළමයි උද්දමනය. උද්දමනය. අනිත් එක තමයි මුදලේ ආවස්තික පිරිවැය. උද්දමනයයි මුදලේ ආවස්තික පිරිවැය. දැන් මොකද එතන වෙන්නේ? උද්දමනයකදී ළමයි මුදලේ වටිනාකම අඩුයිනේ. ඉතින් මිනිස්සු භාණ්ඩා සේවා ගනුදෙනු කරන්නේ මුදල ප්‍රතික්ෂේප කරනවා. ඒතර හුමාරු මාධ්‍යයක් කියන කාර්යය සීමා වෙලා යන්න පුළුවන්. වර්තමානයේ ඉඳන් අනාගතයට වටිනාකම් අරන් යන්න බෑනේ ළමයි මුදලේ වටිනාකම එන්නේ අඩු වෙති. දැන් රුපියල ඒ දවස්වල 100 කෙනෙක් රුපියලක් ළඟ තියාගෙන ඉඳලා Tamanට අවුරුදු 80 වුණාට පස්සේ මේක පාවිච්චි කරන්න කියලා දැන් ළඟට ගත්තොත් ඒක වටිනාකමක් නැහැ. ඒ වගේ තමයි ඔයා දැන් රුපියල් 1000ක් ළඟ තියාගෙන මට තව අවුරුදු 30කින් මේක පාවිච්චි කරන්න ඕනේ කියලා ළඟ තියාගත්තට වැඩක් නැහැ. අර උද්දමනයත් එක්ක රුපියල් 1000 වටිනාකම අඩු වෙනවා. ඒතකොට අනාගතයට අරන් යන්න අපි කැමති නැහැ. සීමා වෙනවා.
ණය ගනුදෙනු කරන්නත් කැමති නැහැ මිනිස්සු. මොකද මම අද ඔයාට රුපියල් 1000ක ණයක් දීලා ඔයා මට මේක දෙන්නේ තව අවුරුදු 5කින් නම් රුපියල් 1000 වටිනාකම අඩු වෙලානේ ළමයි. ක්‍රය ශක්තිය නැති වෙලා ගිහිල්ලානේ. ඉතින් මිනිස්සු ණය ගනුදෙනුත් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේකට හානියක් වෙන්නේ නැහැ. මොකද ගිණුම් මේකකයක් කියන්නේ වටිනාකම් ප්‍රකාශ කරන්නද තියෙන්නේ. අපාංගිරියක් කීයද? 60යි. තව අවුරුදුකින් කීයද පාංගිරියක්? 350යි. ගෑස් එකක් කීයද? 1500යි. ලබරවුදු කීයද? 3500යි. කමන්නේ. يعني වටිනාකම් ප්‍රකාශ කරන්න පුළුවන් ඉතින්. සංසන්දනය කරන්න පුළුවන්. උද්දමනේ මේකට බලපෑමක් නැහැ. ඉතුරු තුනටම බලපානවා. අන්න ඒක තමයි අපි ලියාගන්නේ. උද්දමනේ කියන එක ලියන්න ළමයි. ගිණුම් මේකකය හැර ගිණුම් මේකකය හැර අන් කාර්යයන් සීමා වේ. ගිණුම් මේකකය හැර අන් කාර්යයන් සීමා වේ. අනිත් කාර්යයන් ටික කරන්නේ නැහැ මිනිස්සු. මුදලේ ආවශ්‍යක පිරිවැය. මොකද මුදලේ ආවශ්‍යක පිරිවැය කියන්නේ? මුදල් ළඟ තියාගත්තාම ඔයාට ලබා ගන්න පුළුවන් ආදායමක් අහිමි වෙනවනේ. ඒ විශේෂයෙන් මුදල් ළඟ තියාගත්තාම අහිමි වෙන ආදායම පොලියනේ. ඒක වැඩි නම් කියන්නේ රටේ පොලි අනුපාතය වැඩි. එතකොට සල්ලි ළඟ තියාගත්තාම ඔයාට ලැබෙන්න තියෙන විශාල පොලියක් අහිමි වෙනවා. ඒ වගේ වෙලාවට ඔයා ගිහින් ටික ගාලා ආයෝජනය කරනවා. මොකද මුදල් ළඟ තියාගත්තොත් ලොකු කැපකිරීමක් කරන්න ඕන. ආවශ්‍යක පිරිවැය වැඩි. ඒ නිසා අපි කරන්නේ ළමයි මුදල් ළඟ තියාගත්තාම අහිමි වෙන ආදායමට අපි කියන්නේ ආවශ්‍යක පිරිවැය. ඒක එන්නෙන් වැඩි වෙනවා නම් සල්ලි ළඟ තියාගන්න නැතුව ගිහලා ආයෝජනය කරනවා. මේකෙන් බලපෑමට ලක් වෙන්නේ මුදලේ මොන කාර්යද ළමයි? සල්ලි ළඟ තියාගන්න නැතුව ගිහලා ආයෝජනය කරනවා ආදායමක් ගන්න පුළුවන් නිසා. මොකද ළඟ තියාගත්තොත් සල්ලි ආදායම අපිට අහිමි වෙලා යනවා. ඒ මුදලේ මොන කාර්යද? අර දෙවෙනි කාර්යනේ වටිනාකමේ සම්නිධිය. ඒතර මුදලේ ආවශ්‍යක පිරිවැය වැඩි නම් කියන්න වටිනාකමේ සම්නිධිය සීමා වේ. සල්ලි ළඟ තියාගත්තාම ලොකු ආදායමක් අහිමි වෙනවා නම් ඉතින් අපරාධනේ. හරිද? දැන් බැංකුවෙන් 10%ක් දෙන්නම් කිව්වොත් එහෙම ළඟ තියාගත්තොත් 10%ක් අහිමි වෙනවා ඔයාට පොලිය. බැංකුවෙන් 15%ක් දෙන්නම් කිව්වොත් එහෙම දැන් සල්ලි ළඟ තියාගිටුවොත් 15%ක් අහිමි වෙනවනේ ඔයාට. ටික ගාලා ගිහලා ආයෝජනය කරනවා. ඒතර මුදල් ළඟ තියාගන්න නැහැ ඔයා. අනාගතයට අරගෙන යන්න. අපි ඉර කියන මුදලේ ආවශ්‍යක පිරිවැය වැඩි වුණොත් සල්ලි ළඟ තියාගන්න නැහැ. ගිහලා ආයෝජනය කරනවානේ. මෙන්න මේ කාර්ය සීමා වෙනවා. රයිට්. මෙන්න මෙතනින් පොඩි ඊතලයක් දාන්න පල්ලෙහාට තව සාමාන්‍ය පල්ලෙහා පොඩි ඉඩක් ඇති වාට මෙතනින් පොඩි ඊතලයක් දාලා ලියන්න. උද්දමනය සමග මුදලේ අගය අඩු වේ. උද්දමනය සමග මුදලේ අගය අඩු වේ. එතන ඉරක් අඳගන්න මුදලේ අගය කියන එකට. ඔයාගේ කොලේ තව මේකෙන් පල්ලෙහා පොඩි ඉඩක් තියනවද? ඔයාගේ කොලේ මේකෙන් පල්ලෙහා තව පොඩි ඉඩක් තියනවද? තියෙනවා. නැති අය මේ පැත්තට ඊතලයක් දාලා මේක මේ පැත්තට බෙදා ගන්න. මොකද ඒගොල්ලන්ගේ මෙන්න මේක යට අනිවාර්යෙන් ඉඩක් ඇතිනේ. මුදලේ විකාශන යට ඉඩක් තියෙන්න එපා අනිවාර්යෙන්ම නේ. ඒතර ඒගොල්ලෝ ওই ඊතලේ මේ පැත්තට බෙදා ගන්න. මුදලේ විකාශන යටට මෙතන ඉඩ තියෙනවා අනිවාර්යෙන් හැමෝගෙම. එතන මොකුත් ලිව්වේ නැහැ. ඔයා මේ ඊතලේ මේ පැත්තට බෙදා ගන්න ඉතින්. ඉඩ නැති අය ඉඩ තියෙන අය පල්ලෙහාට බෙදා ගන්න. මුදලේ අගේට ඉරක් ඇඳලා ඒක බෙදා ගන්න දෙකට ඉඩ නැති අය පැත්තට බෙදා ගන්න. එකක් තමයි ළමයි අභ්‍යන්තර අගය. අභ්‍යන්තර අගය. අනිත් එක තමයි බාහිර අගය. අභ්‍යන්තර අගයයි බාහිර අගයයි. right
ඉඩ නැති අය අර පැත්තට බෙදාගන්න. ඒ පැත්තේ තියෙනවා. හරි. මම අභ්‍යන්තරගේ තේරුම ලියන්න යන්නේ. අභ්‍යන්තරගේ තේරුම ලියන්න යන්නේ. පොඩි තරුවක් දාලා ලියන අභ්‍යන්තරගේ කියන එක. දේශීය ආර්ථිකය තුලදී රුපියලේ ක්‍රය ශක්තියයි ලංකාව ඇතුලේ රුපියලෙන් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. දේශීය ආර්ථිකය තුළ රුපියලේ ක්‍රය ශක්තියයි. මේක තීරණය වෙන්නේ මොකක් මතද ළමයි මතකද? තීරණ විශ්න අපෝ දන්නෝ. මුදලේ අභ්‍යන්තරගේ අනහරි. මුදලේ අභ්‍යන්තරගේ තීරණය වෙන්නේ මොකක් මතද? මේ දේශීය මිල මට්ටම මත තීරණය වේ. දැන් මිල දර්ශකය කිව්වත් කමන්නේ සමහර අය එමත් කිව්වා. දේශීය මිල මට්ටම මත තීරණය වේ. ඔතනින් ඉවරයි. මේ පැත්ත එතනින් ඉවරයි. හරි. ඊට පස්සේ බාහිර අගයට. දේශීය ආර්ථිකය තුලදී රුපියලේ ක්‍රය ශක්තියයි. ඒකට මේ අභ්‍යන්තර අගය කියන්නේ. ඒක තනිකරව දේශීය මිල මට්ටම මත තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ දේශීය මිල මට්ටම වැඩි වෙන්න ක්‍රය ශක්තිය ටික ටික මොකද වෙන්නේ? දේශීය මිල මට්ටම වැඩි වෙන්න ඔය කියන දේශීය ආර්ථිකය තුල රුපියලේ ක්‍රය ශක්තිය එන්න අඩු වෙන එක නෙවෙන්නේ. අපි කියන්නේ මුදලයාගේ අඩු වෙනවා කියලා. හරිද? දැන් ලියන්න යන්නේ ළමයි බාහිර අගය මේ. මෙයාගේ තේරුම ලියන්න යන්නේ බාහිර අගය. විදේශ ආර්ථිකයක් තුලදී රුපියලේ ක්‍රය ශක්තියයි රුපියලේ ක්‍රය ශක්තිය. ඉතින් ඇත්තටම වෙන රටකදී රුපියලෙන් බාණ්ඩ ගන්න බෑනේ. රුපියල හරවන්න ඕනේ ඩොලර් වලට. ඒ කියන්නේ විදේශ රටකදී රුපියලෙන් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය තීරණය වෙන්නේ තනිකරම මොකක් මතද? තනිකරම මොකක් මතද? අන්න හරි. විදේශ විනිමය අනුපාතය මත. විදේශ විනිමය අනුපාතය මත තීරණය වේ. විදේශ විනිමය අනුපාතය මත තීරණය වේ. මුදලේ අභ්‍යන්තර අගය තීරණය වෙන්නේ දේශීය මිල මට්ටම මත, බාහිර අගය තීරණය වෙන්නේ විදේශ විනිමය අනුපාතය මත. හරිනේ. ඒ පැත්ත ඉවරයි එතනින්. ඉඩ ඉවරද වගේ දැන් ඒ කොලේ ඒ පැත්ත ඉඩ ඉවරද? එතනින් ගිහිල්ලා දැන් මෙන්න මේ ටික ඉවරයි නේ. right. සාමාන්‍යයෙන් දැන් තව භාගයක් වගේ ඉතුරුද මෙහෙම දිගට කොලේ? භාගයක් වගේ හරියට මෙහා පැත්තේ. දැන් අපි මෙතනින් මේ පැත්තට පොඩ්ඩක් යන්න යන්නේ. ගිහිල්ලා යනවා මේ හරියට එනකන් විතර බලාගෙන මුදල් ඉල්ලුමටත් ඉඩක් තියාගන්න ඕනේ. යම් හේතුවක් මත ඔයාලට මුදල් ඉල්ලුමට ඉඩ නැති වුණොත් බය වෙන්න එපා, පල්ලෙන් හරි ගන්න පුළුවන්. ඔයාලා ඔළුවේ තියාගෙන ඉන්න මෙතනින් ගන්න එක මේ කෙරවලටම යන්න එපා. මොකද මුදල් ඉල්ලුම ගැන අපිට චුට්ටක් පහලින් ලියා ගන්න තියෙන නිසා. right. ඊළඟට අපි ලියා ගන්නවා මෙන්න මෙතනින් ළමයි පොඩි ඊතලයක් දාලා දැන් පොඩි පාටක් එහෙම පාවිච්චි කරන්න වෙයි ඔයාට මොකක් හරි වෙනස් පාටක්. ටික මේ හරියට වෙන්න වගේ ලියා ගන්න එකක් ආසන්න මුදල්. ආසන්න මුදල්. ආසන්න මුදල්. තව චුට්ටක් එහාට යන්න තියෙනවා ඊට පස්සේ. එතන මුදල් ආදේශක. එද ආසන්න මුදලට උදාහරණ ලියලින්. ආසන්න මුදල් කියන්නේ ළමයි ඉතිරි කිරීමේ තැන්පතු.
ඉතුරුම් තැන්පත්. ඔයා මුදල් ඉල්ලුම් පැත්තට යන්න එපා ඈ. මට ඉඩ නැති නිසා මම මේ යන්නේ. හරිනේ. ආසන්න මුදල් ඉතුරුම් තැන්පත්. ඊළඟට ලියන්න මුදල් ආදේශක කියලා. මුදල් ආදේශක. එතන ලියන්න ළමයි උදාහරණයක් ණයපත් කියලා. ණයපත්. ආසන්න මුදල් ඉතුරුම් තැන්පතු මුදල් ආදේශක ණයපත්. දැන් මෙන්න මේ ලක්ෂණ පළවෙනි ලක්ෂණ දෙකෙන් තමයි මේක බෙදාගන්න යන්නේ. හරිද? ඔයා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. හරි වෙන පාඩක් චුට්ටක් අරගෙන ආසන්න මුදල් මේ 1යි 2යි කියන එකෙන් මොකද්ද කරන කාර්යය? ආසන්න මුදල් 1යි 2යි කියන එකෙන් මොකද්ද කරන්නේ? එකද දෙකද? හුමාරු මාධ්‍යද වටිනාකමේ සම්නිධිය. වටිනාකමේ සම්නිධියක්නේ. ඔයා මෙන්න මෙහෙම එයාට පොඩි ඊතලයක් හරි මොකක් හරි එකක් දාගන්න. එයා වටිනාකමේ සම්නිධියක්. ඒතර මම මෙයාට ඊතලයක් දැම්මේ නෑනේ. ඒ කියන්නේ හුමාරු මාධ්‍යයක් නෙමෙයි. ඒක මම ඊතලයක් දැම්මේ නැත්තේ යාට. හරිද? මුදල් ආදේශක මේ දෙකෙන් කරන්නේ මොකක්ද? මුදල් ආදේශක මේ දෙකෙන් කරන්නේ මොකද්ද? පළවෙනි එක මේක කරනවා. හැබැයි ඒක ස්ථීර ගනුදෙනුවක්ද తాවකාලික ගෙවීමක්ද? අන්න හරි. ඒක මතක තියාගන්න. తాවකාලික ඕනනම් ඔයාලට රතු පෑනක් වගේ තියෙනවා නම් ඔතන ලියලා තියාගන්න. මේ ඊතලයේ දිගට මෙහෙම ලියාගන්න తాවකාලික කියලා ලියලා තියාගන්න. తాවකාලික කියලා ඕන ඊතලයේ දිගට ලියලා තියාගන්න. తాවකාලික හුවමාරු මාධ්‍යයක් විතරයි මේ. කියන ගනුදෙනුව අවසන් වෙන්නේ නැහැ. හරිනේ? right. දැන් ණයපත් කියන එකෙන් පල්ලෙහාට දාන්න ඊතලයක්. ණයපත් කියන එකෙන් පල්ලෙහාට දාන්න ඊතලයක්. ඒක තමයි මගේ මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ දැන්. ණයපත් වලින් පල්ලෙහාට දාන ඊතලයේ තමයි මේ තියෙන්නේ. හරිද? right. එතන අපි ලියමු ළමයි. ණයපත් මුදලක් ලෙස මුදල් ලෙස නොසැලකීමට හේතු ණයපත් මුදල් ලෙස නොසැලකීමට හේතු ප්‍රධාන හේතු දෙකක් නිසා ළමයි අපි ණයපත් මුදලක් විදිහට සලකන්නේ. ප්‍රධාන හේතු දෙකක් නිසා අපි ණයපත් මුදල් ලෙස සලකන්නේ. එකක් තමයි මුදලේ සියලු කාර්යයන් ඊට නොකිරීම. එතන මේ වාට පේනවනේ ඒක. මුදලේ සියලු කාර්යයන් ඉටු නොකිරීම. මුදලේ සියලු කාර්යයන් ඉටු කරන්නේ නැහැ. අනිත් එක තමයි ගෙවීම සිදු කළද ගනුදෙනුව අවසන් නොවීම. ගෙවීම සිදු කළද ගනුදෙනුව අවසන් නොවීම. ඉතින් ළමයි මතකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවුවාම ගෙදර ඇවිල්ලා හිතා දාගෙන බුදිය ගන්න පුළුවන්ද? බෑනේ ළමයි ගනුදෙනුව ඉවර නෑනේ. කාට ගෙවුවට පස්සේද ගනුදෙනුව අවසන් වෙන්නේ? බැංකුවට ගෙවන්න ඕනවා. එතකොටයි ගනුදෙනුව අවසන් වෙන්නේ. එතකන් ඉවර වෙන්නේ නෑ. හරිනේ? ඒ ඔය හේතු දෙක නිසා ළමයි අපි ක්‍රෙඩිට් කාඩ් මුදලක් විදියට සලකන්නේ නැහැ. විභාග අහලා තියෙනවා. හරි. එතකොට ඒ chart එක එතනින් ඉවරයි. දැන් ඔයා මෙහෙම එකක් කරන්න ඕන. මෙන්න මේ ආසන්න මුදල් තියෙන. ආසන්න මුදල් වලින් මේ පැත්තට ඊතලයක් දාලා ලියන්න
ද්‍රවශීලතාවය වැඩි කියලා. ද්‍රවශීලතාවය වැඩි ඊතලයක් දාලා ලියන්න. දැන් මට කියන්න මේ පැත්තට ඊතලයක් දාලා ද්‍රවශීලතාවය වැඩි කියලා ලිව්වට පස්සෙත් තව එහාට ගියාම නේද ඔයාගේ මුදල් ඉල්ලුම කියන එක තියෙන්නේ. එහෙම වෙන්න ඕනේ. තාම මුදල් ඉල්ලුම පැත්තට ගිහිල්ලා නැහැ. දැන් සාමාන්‍යයෙන් මෙතනට එද්දි කොලෙන් 3 කාලක් වගේ තමයි ඉවර වෙලා තියෙන්නේ. අන්තිම කාලේ වගේ තමයි දැන් මුදල් ඉල්ලුම කියන එක ඉතුරු වෙලා තියෙන්නේ. හරිනේ? right. ඒතර ද්‍රවශීලතාවය වැඩි කියන එක මට එතන ලියන්න බෑ, මෙතන ලියන්නත් බෑ. හරි? මම මේ හරිය මං කෙලිම අලුත් එකකට ගන්නම් ඒක. මේ හරියට වගේ එන්න. මං කියන ද්‍රවශීලතාවය වැඩි කියලා. අලුත් එකකට එන්නම් ඈ. ඔය ද්‍රවශීලතාවය වැඩි කියලා තමයි දැන් මම මෙන්න මේ වගේ අරගෙන තියෙන්නේ. ද්‍රවශීලතාවය වැඩි කොතනින්ද ඒක ආවේ? අර ආසන්න මුදල් වලට ඊතලයක් දාලා තමයි ලිව්වේ. හරි? ආසන්න මුදල් වලට ඊතලයක් දාලා තමයි ලිව්වේ. ඒතර මේ පැත්තට ගියාම තව එකක් දැන් මෙහෙම ඇවිල්ලා තියෙනවා නේ මුදල් ඉල්ලුම කියලා. මේ වගේ ඉඩක් ඒකට වට දැන් තියෙනවා. හරි. අපි ලියගමු ද්‍රවශීලතාවය කියන එක තේරුම් පොඩි දරුවක් දාලා. කිසියම් වත්කම පහසුවෙන් පිරිවැයකින් තොරව මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ද්‍රවශීලතාවයේ වේ. ද්‍රවශීලතාවයේ වේ. කිසියම් වත්කමක් පහසුවෙන් පිරිවැයකින් තොරව මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ද්‍රවශීලතාවයේ වේ. පහළට තරුවක් දාලා ලියා ගන්න සැලකිලිමත් විය යුතු කරුණු. පහළට ඊතලයක් දාලා සැලකිලිමත් විය යුතු කරුණු. සැලකිලිමත් විය යුතු කරුණු. කීයක් තියෙනවද? මතකද? thank you very much. 3ක් තියෙනවා. ද්‍රවශීලතාවයේදී සැලකිලිමත් යුතු කරුණු 3ක් තියෙනවා. අපි නිකම් මේ 3 ලියා ගන්නවා. මොකද විස්තරයක් නැහැ. එකක් තමයි බලන්න ඕනේ දැරීමට සිදුවන පිරිවැය. පහසුව බලන්න ඕනේ. කියන හොඳ වෙළඳපළක් තියනවද කියලා බලන්න ඕනේ. වටිනාකම් වල අවිනිශ්චිතභාවය බලන්න ඕනේ. වටිනාකම් වල අවිනිශ්චිතභාවය. හරි. හරි. එතන ඉවරයි. ඊට පස්සේ අපි එන්නේ ළමයි මුදල් ඉල්ලුමට. දැන් ඔය ද්‍රවශීලතාවයේ වැඩි කියන තැනම ඔයා ලියලා ඇති උඩින්ම අර මුලින්ම බෙදාගත්ත එක. හරි? මම පෙන්නන්නම්. මුලින්ම බෙදාගත්ත එක කියන්නේ මෙන්න මෙතන. මුදලේ විකාශනය, මුදලේ කාර්යයන්, ඊට ද්‍රවශීලතාවයේ වැඩි කියලා මෙතන තියෙනවනේ. තව කෙරවලට ගියාම ඔන්න ඔහම ඊතලයක් අරගෙන ඔයා ලියලා ඇති මුදල් ඉල්ලුම කියලා. මුදල් ඉල්ලුම කියලා ලියලා ඇති. හරිද? අනේක තමයි දැන් මම දෙන්නේ. මේකේ රෙකෝඩින් එක දෙනවද කියලා මේ ගොඩක් දෙනා අහනවා දෙනවද? හරි. මේ පැත්තෙන් ඕම ඇවිල්ලා දැන් දාලා ඇති මුදල් ඉල්ලුම කියන.
අපි ලියගමු මේක. හරුවක් දාලා. මුදල් ශේෂ ලෙසම ළඟ තබා ගැනීමට මහජනයා දක්වන කැමැත්ත වේ. මුදල් ශේෂ ලෙසම ළඟ තබා ගැනීමට මහජනයා දක්වන කැමැත්ත වේ. මුදල් ශේෂ ලෙසම ළඟ තබා ගැනීමට මහජනයා දක්වන කැමැත්ත වේ. හරි. දැන් මේක දෙකකට බෙදා ගන්න ඕනේ. මට චුට්ටක් කියන්න මෙතනින් මෙහෙම පහලට අරගෙන ආවොත් මෙන්න මේක යට ඉඩ තියනවද ඕගලන්ට? සැලකිලිමත් විය යුතු කරුණු කියන එක යට ඉඩ තියනවද? සැලකිලිමත් විය යුතු කරුණු කියන එක යට සාමාන්‍යයෙන් පිටු භාගයක් විතර තියනවද කොහමද? ඔයාගේ සම්පූර්ණ කොලෙන් භාගයක් වගේ තියනවද? චුට්ටක් තියනවද කොහමද? නෑ කාලක් වගේ තමයි තියෙන්නේ. right. භාගයක් වගේ තියෙනවා සමහර අය. හරි. ඒතර Tamanට තියෙන ඊට ටික අනුව ලැබයි මේක පොඩ්ඩක් මැනේජ් කරගන්න. දැන් මේ ටික ලියන්න ඇත්තටම අපිට සැලකිය යුතු ඉඩක් ඕන වෙනවා. හරිද? මේක ඇත්තටම දෙකට බෙදෙන්න ඕනේ. ඉඩ තියෙන විදිය අනුව අපිට මැනේජ් කරගන්න try කරන්න. එකක් තමයි මේ පැත්තට බෙදෙනවා තීරණය කරන සාධක. ඇත්තට මේක එතනින් ඉවරයි. තීරණය කරන සාධක ඒක උතනින් ඉවර වෙනවා. කියන්නේ තීරණය කරන සාධක අපි 5ක් 6ක් තියෙනවා. ඒක ලියාගත්තට පස්සේ ඒක උතනින් ඉවරයි. හරිද? ඊළඟට මම මෙතනට ගන්නවා හේතු තුනක් කියලා. මුදල් ඉල්ලුමට බලපාන හේතු තුනක්. ඔන්න ඕක තමයි දැන් පල්ලෙහාට ගිහිල්ලා අපි තුනකට ලියා ගන්න යන්නේ. අර කතනින් ඉවරයි. ඊට මම ඔයාලට දෙන්නම්. හේතු තුන තමයි දැන් අපි ලියා ගන්න යන්නේ. ඔයා දන්නවා හේතු තුන. ගනුදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව, සමපේක්ෂණ චේතනාව. මුදල් ඉල්ලුමට බලපාන හේතු තුන. අන්න ඒ ටික තමයි අපි ලියා ගන්න යන්නේ මේ පැත්තට දාලා. හරිද? එච්චරයි ලියන්න තියෙන්නේ. ඔයා ඒ නිසා ඉඩ තියෙන විදිහට ඔය හේතු තුන ලියා ගන්න බැලන්ස් කරගන්න. මම යනවා එහා පැත්තට හේතු තුන ලියන්න. හරිද? ඔන්න දැන් ඊතලයක් දාලා මම අරන් තියෙනවා හේතු තුන. ඉඩ තියෙන විදියකට ඔන්න ඔය පැත්තෙන් කොහෙට ගියත් කමක් නැහැ දැන්. එකක් ගනුදෙනු චේතනාව මෙතනින් ඉවරයි ඒකයි. හැබැයි මේවැද විස්තරයක් ලියනවා පහළ. ආරක්ෂණ චේතනාව සමපේක්ෂණ චේතනාව. සමපේක්ෂණ චේතනාව. උතනින් ඉවරයි. කියන්නේ මේ තුන් දෙනා ගැන ලියුවාම ඉවරයි. හරිනේ. හරි. අපි ලියගමු ගනුදෙනු චේතනාව. එදිනෙදා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ අරමුණින් මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්තයි. එදිනෙදා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ අරමුණින් මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්තයි. හරි. ඒ වගේම තේරුම මෙතන ලියා ගන්න. සැලසුම් නොකළ
හදිසි සැලසුම් නොකළ හදිසි වියදම් පියවා ගැනීම සඳහා සැලසුම් නොකළ හදිසි වියදම් පියවා ගැනීම සඳහා මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්තයි. සැලසුම් නොකළ හදිසි වියදම් පියවා ගැනීම සඳහා මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්තයි. සම්පේක්ෂණ චේතනාව අනාගත ලාභ ඉපයීමේ අරමුණින් මුදල් ළඟ තබා ගැනීමේ කැමැත්තයි. මේවා වැදගත් කාරණා මේවා. එදිනෙදා භාණ්ඩ හා සේවා ගන්න තමයි මේ සල්ලි ළඟ තියන් ඉන්නේ. හදිසි වියදම් පියව ගන්න තමයි මේ සල්ලි ළඟ තියන් ඉන්නේ. ලාභ ඉපීමේ අරමුණින් තමයි මේ සල්ලි ටික ළඟ තියන් ඉන්නේ. මෙතන මෙය පුද්ගල ආදායම මත තීරණය වෙන්නේ. එකපාර ලියන්න මේ දෙකම එහෙමනේ. මේ දෙකම පුද්ගල ආදායම මත තීරණය වෙන්නේ. පුද්ගල ආදායම මත තීරණය වේ මේ දෙකම. හරි. මේ දෙකම පුද්ගල ආදායම එක තමයි තීරණය වෙන්නේ. මේක පොලී අනුපාතය මත තීරණය වේ. පොලී අනුපාතය මත තීරණය වේ. right. දැන් මට කියන්න තව චුට්ටිම චුට්ටි ඉඩක් තියෙනවද මේක යට? පොලී අනුපාතය මත තීරණය වේ කියන එක යට පොඩිම පොඩිවත් ඉඩක් නැද්ද? පේලියක දෙකක. නිකන් පේලියක දෙකක තියෙනවා. ගොඩක් අය කියනවා තියෙනවා කියලා. හරි. නැති අය දැන් කොහොමද chart එකේ මේන් අපිලිවෙල වෙලා තියෙන ආයෙ මේක අඳින්න එපා. හරිද? සෝයා වෙන තැනක හරි දාගන්න පස්සේ chart එක අඳින්න දාගන්න හරි තැනට. මේ පොලී අනුපාතය මත තීරණය වේ කියන එක අපි චුට්ටක් ගන්නවා පල්ලෙහාට මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම කරන්න ඕනේ. පොලී අනුපාතය මත තීරණය වේ කියන එක මෙහෙම ඊතලයක් දාලා පාට ඉඩ තියෙන පැත්තකට කෙලවරට මොන්නවම ගන්න. ඉඩ තියෙන පැත්තට. අර ගනුදෙනු චේතනාව කියන එකටත් එහාට හරි කමක් නැහැ. පුළුවන් තරම් එහෙට ගන්න. නැත්නම් ඉඩ තියෙන පැත්තකට දාගන්න ඊතලයක් දාන්න. මෙහෙම දිග පටියක් ඕනේ කොහොම හරි මේක ලියන්න. දිග පටියක් ඕනේ. ඒ දිග පටිය ලියන්නේ මෙන්න මේක ළම. එකක් අපි ලියනවා ඔය දාගත්ත දිග පටිය තමයි දැන් මගේ මේ තියෙන්නේ මේ. ඔන්න ආව එතන තියෙනවා වර්තමානය අනාගත අපේක්ෂාව සුරකුම්පත් මුදල් ඉල්ලුම. මුදල් ඉල්ලුම. මම දිග ඊතලයක් දාගත්ත මෙන්න මෙතනින් පොලී අනුපාතය මත තීරණය වේ කියන එකෙන් මෙහෙම දිග ඊතලයක් දාගත්තා. ඒ දාගත්ත දිග ඊතලේ තමයි මේ තියෙන්නේ.
එතනින් මම ගත්ත වර්තමානය අනාගත අපේක්ෂාව සුරකුම්පත් සහ මුදල් ඉල්ලුම. right. වර්තමානයේ අපි හිතමු පොලි අනුපාතය වැඩි වුණා කියලා තීර ඩිවිෂන් 9 දැම්මට කියන්න ඕනේ. වර්තමානයේ පොලි අනුපාතය වැඩි වුණොත් අර සුරකුම්පත් පිළිනපත් වල මිල මොකද වෙන්නේ? මතකද? අඩු වෙනවා. පිළිනපත් වල මිලට මං කියනවා PB කියලා. සුරකුම්පත් මිල අඩු වෙනවා. price of bonds. පිළිනපත්. පිළිනපත් වල මිල අඩු වෙනවා. ඒතර අනාගතයේ මේක අනිත් පැත්ත වෙයි කියලා දැන් ඔයා හිතනවනේ. අද වැඩි වෙච්ච පොලි අනුපාතය අනාගතයේ දවසක නැවත අඩු වුණොත් එදාට පිළිනපත් වල මිල මක් වෙයිද? අද මේ අඩු වෙලා තියෙන පිළිනපත් මිල අනාගතයේ දවසක නැවත වැඩි වෙයි. ඒ නිසා හොඳම වැඩේ වර්තමානයේ මිල අඩු වෙලා තියෙන වෙලාවේ සුරකුම්පත් ටිකක් මිලදී ගන්න එකද හොඳ අලෙවි කරන එකද හොඳ? මිල අඩු වෙලා තියෙන වෙලාවේ. ඔව් සුරකුම්පත් ටිකක් මිලදී ගන්න ඕනේ. මිලදී ගනි. එතකොට ඔයාගේ අතේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ? මුදල් ඉල්ලුම. අර ලාභ ලැබීමේ අරමුණින් ළඟ තියාගන්න කැමති මුදල් ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ සුරකුම්පත් ගන්න එපා. ඒකෙන් අපිට පේනවා පොලි අනුපාතය වැඩි වුණාම මුදල් ඉල්ලුම අඩු වෙලා ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා කියන එක අපිට පේනවා. ඉඩ තියෙන අය විතරක් මේකේ අනිත් පැත්තක් දාගන්න. වර්තමානයේ පොලි අනුපාතය අඩුයි නම් අපි හිතන්නේ පිළිනපත් වල මිල දැන් හොඳටම වැඩි වෙලා කියලා. ඒතර අපි හිතනවා මේකේ අනිත් පැත්ත. අද අඩු වෙච්ච පොලි අනුපාතය නැවත දවසක වැඩි වෙයි. එහෙම වුණොත් එදාට පිළිනපත් වල මිල අඩු වෙයි. මේ මෙහෙම හිතන මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ නිසා මිල වැඩි වෙච්ච වෙලාවේ වහාම මේක අලෙවි කරගන්න ඕනේ. ඉක්මනට විකුණ ගන්න ඕනේ. එතකොට වාට සල්ලි ලැබිලා අර ළඟ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මෙතන අපිට අර ප්‍රතිලෝම සම්බන්ධය බලන්න පුළුවන්. මේ පොලි අනුපාතය අඩු වුණාම මුදල් ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ඔන්න ඔය නිසා. right. ඔක තමයි ප්‍රතිලෝම සම්බන්ධතාවයේ ලියන විදිය. දැන් ඉවර කරගන්නු. දැන් මෙන්න මෙතන හේතු තුනට අමතරව දැන් ඔයාලා පැත්තෙන් අරගෙන තියන නේද තීරණය කරන සාධක කියලා මෙහෙම. තීරණය කරන සාධක කියලා එකක් අරගෙන තියෙන. පොඩි ඉඩක් තියනවා නේද එතන? තීරණය කරන සාධකවල පොඩි ඉඩක් තියනවා නේද? මුදල් ඉල්ලුම තීරණය කරන සාධක. දැනටමත් ඔයාලට දෙකක් පේනවා. එකක් තමයි ආදායම. අනිත් එක තමයි පොලි අනුපාතය. දැනටම දෙකක් පේනවා. හරි. අපි ඒක ලියාගමු එතන. එකක් තමයි ආදායම. අනිත් එක තමයි පොලි අනුපාත. ඊට අමතරව මොනවද ළමයි මුදල් ඉල්ලුමට බලපාන සාධක? ආදායම පොලි අනුපාත වලට අමතරව මිල මට්ටම බලපානවා. මිල මට්ටම අනාගත උද්දමන අපේක්ෂා බලපානවා. අනාගත උද්දමන අපේක්ෂා බලපානවා. මූල්‍ය ක්‍රමයේ නව්‍යතා බලපානවා. මූල්‍ය ක්‍රමයේ නව්‍යතා බලපානවා. දදේනි බලපානවා කියන්නත් පුළුවන්. ඉතින් ආදායමම තමයි කරකිලා ඉන්නේ. දැන් මේ හැම එකටම තියෙන සම්බන්ධය නිකන් රතු පෑනෙන් වගේ දාලා තියාගන්න. මම මෙතන දැම්මේ නෑ. ආදායමයි මුදල් ඉල්ලුමයි අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. පොලි අනුපාතයත් එක්ක දැන් මං කියලා දුන්නා ප්‍රතිලෝම සම්බන්ධයක්.
මිල මට්ටමයි මුදල් ඉල්ලුමයි අතර තියෙන එක වරද්දනවා හැම ළමෙක්ම වගේ හැමදාම. එතන තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. මොකද මිල මට්ටම වැඩි නම් ගනුදෙනු කිරීම සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් ළඟ තියාගන්න ඕනේ. අනාගතයේ උද්දමනයක් එයි කියලා හිතුවොත් අද ළඟ තියාගන්න කැමති මුදල් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. අනාගතයේ උද්දමනයක් නම් අද ඉක්මනට බාණ්ඩ ගන්නනේ හදන්නේ නේ. ඒ නිසා එතන තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. නව්‍යතා එන්න ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඉන්ටර්නෙට් ඒවා වැඩි දියුණු වෙන්න මොකද වෙන්නේ? ළඟ තියාගන්න කැමති මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඔන්නම දාන්න. හරිද chart එක සම්පූර්ණයෙන්ම ඔච්චරයි. ඒ තමයි මුදල්ලේ කාර්යයන්, මුදලේ විකාශනය, ආසන්න මුදල්, ද්‍රවශීලතාවය, මුදලේ කාර්ය සීමාවන අවස්ථා, මුදලේ අගය මේ ගොඩක් දේවල් කවර් වුණා. මුදල් ඉල්ලුම හරිනේ? right. දැන් අපි යන්නේ ළමයි මුදල් සැපයීමට. මුදල් සැපයීමට. right. මුදල් සැපයීම ගහන්න අලුත් chart එක ගන්න. මේක නම් ඉඩ ඇති වෙනවා බය වෙන්න එපා. right. උඩින් ලියන්න මුදල් සැපයීම. මුදල් සැපයීම. හරි. ළමයි මුදල් සැපයීම කිව්වහම මේ chart එක ඉස්සලා මම ඔයාලට එන විදිය කියලා ඉන්නම්. ඉස්සලා මුදල් සැපයීම කියන තේරුම ලියලා ඉන්නකෝ. නිශ්චිත අවස්ථාවක රටක මහජනයා සතු මුදල් තොගය නිශ්චිත අවස්ථාවක රටක මහජනයා සතු මුදල් තොගය වේ. right. මේ chart එකේ මෙන්න මෙහෙමයි ළමයි. පොඩ බලන්න ඉස්සලා. මේ කෙරවලටම එනවා මුදල් සැපයුම් වර්ග ලියාගත්තත් කමක් නැහැ මේක නා. මේ කෙරවලටම එනවා මුදල් සැපයුම් වර්ග. ඒකතර මේ පැත්තෙන් ඇවිල්ලා ওই පැත්තෙන් දිගට මේක ඉවර වෙනවා. ඒතර මුදල් සැපයුම් වර්ග කියනකොට මේ පැත්තෙන් දිගටම ඉවර කරගන්න පුළුවන්. හරිද? ඊළඟට මේ හරියෙන් අපි ගන්නවා මුදල් පදනම. මුදල් පදනම. ඊට පස්සේ මේ පැත්තෙන් මෙන්න මේ හරියෙන් ගන්නවා මුදල් ගුණකය. මුදල් ගුණකය. අන්තිමට ගන්නවා ළමයි සංසරණ ප්‍රවේගය. සංසරණ ප්‍රවේගය. හැබැයි මේ chart එකේ තියෙන විදියට සංසරණ ප්‍රවේගය ලියා ගන්න මෙතන ඉඩ නැති වෙයි. මෙතන පොඩි කියන මුදල් ගුණකයේ මේ කෙරවලට මෙයි. ඒතර අපි කරන්නේ සංසරණ ප්‍රවේගයට මෙහෙම පොඩියට ඊතලයක් මෙහෙම යටට දාලා යටටම ගන්න පුළුවන් තරම් කොලේ. අගට වරන් සංසරණ ප්‍රවේගය වෙනම ලියා ගන්න. හරිද? right. ඔන්නම තමයි මේකේ chart එක එන්නේ. අපි ඉස්සලම දාගමු මුදල් සැපයීම වර්ග. මුලින්ම දාගමු M1 කියන්නේ CP ධන DDP. ඊළඟට දාගමු M2 M1 ධන TSDP. and M2B M2 ධන NRFC වල තියෙන
කාලීන අයිතුරුන් තැන්පතු ටිකයි නේවාසිකයන්ගේ විදේශ ව්‍යවහාර තැන්පතු ටිකයි. RD FCBU සංකේත වලින් මතකයිනේ නේ. M4 කියන්නේ M2B ට එකතු කරන්න ඕනේ අර කාලීන අයිතුරුන් තැන්පතු ළමයි ලියාපදිංචි මූල්‍ය සමාගම් වල තියෙන ටිකයි කාලීන අයිතුරුන් තැන්පතු බලපත්‍රලාභී විශේෂිත බැංකු වල තියෙන ටිකයි LSP. නැත්තම් තව සූත්‍රයක් ලියන්න නැත්නම් M4 මෙහෙම ලියන්න පුළුවන්. M4 සමානයි M1 ධන M1 ගින් පස්සේ එකතු කරන සේරම ආසන්න මුදල් නේනම. කාලීන අයිතුරුන් තැන්පතුන සේරම ආසන්න මුදල් එහෙම ලියන්න පුළුවන්. හරිනේ. ඒක මේ පැත්තට එන්න එපා මම මෙයාවට මුදල් පදනම් පැත්තට එන්නේ නැහැ. හරිද? RFC කියන්නේ ලියාපදිංචි මූල්‍ය සමාගම් registered finance company. LSB කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකු license specialized bank. හරි. ඒවා ටියුට් බලලා ලියා ගන්න. chart එකේ ඒව දාගන්න එපා. chart එකේ නිකන් ඔක විතරක් දාගන්න. හරි. දැන් මෙන්න මෙතනින් පල්ලෙහාට ඊතලයක් දාලා ලියා ගන්න ඕනේ. ඒ නිසා මම එනවා එහා පැත්තට. මෙන්න මෙතනින් පල්ලෙහාට ඊතලයක් දාලා ලියාගන්නේ. ඒ දාන ඊතලේ තමයි මේ තියෙන්නේ. මුදල් සැපයුම ගණනය කිරීමේ වැදගත්කම මුදල් සැපයීම ගණනය කිරීමේ වැදගත්කම අපි න පොයින්ට්ස් ටිකක් ලියාගමු. එකක් තමයි ආසන්න මුදල් ප්‍රමාණය මැනගත හැකි වීම. ආසන්න මුදල් ප්‍රමාණය මැනගත මෙතනින් ඉවරයි මේ තීරුව. ආසන්න මුදල් ප්‍රමාණය මැනගන්න පුළුවන්. ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව මැනගත හැකි වීම. එන මුදල් සැපීම වැඩි කියන ළමයි මිනිස්සුන්ගේ ඉල්ලුම වැඩිනේ භාණ්ඩවල. වියදම් කිරීමේ හැකියාව බලන්න පුළුවන්. ද්‍රවශීල මට්ටම මැනගත හැකි වීම. ද්‍රවශීල මට්ටම මැනගන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර වත්කම් ප්‍රමාණයක් මුදල් වලට හැරවිලාද කියන එක. ඊළඟට මහා බැංකුවට තීරණ ගත හැකි වීම. මිල ස්ථායීතාවය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වීම. කියන්නේ මුදල් සැපීම වැඩි වෙන්න මිල ස්ථායීතාවය අඩු වෙනවා. ලබාගත හැකි වීම. මිල ස්ථායීතාවයේ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වීම. ඔය තමයි මුදල් සැපීම ගණනය කිරීමේ තියෙන ප්‍රයෝජන. විභාගය අහලා නැහැ ළමයි. ඔතනින් ඉවරයි ඔය තීරුව. මුදල් සැපීම වර්ග ටික අපි කළා. ඒක ඉංග්‍රීසි අකුරු ටික විතරයි මම දැම්මේ. සංකේත විතරයි දැම්මේ. ඒ ටික බලා ගන්න. ඒ වේ තීරු. රයිට්. ඊළඟට අපි යනවා ළමයි මුදල් පදනම. හරි. දැන් මේක යටතේ ලියන්නේ මුදල් පදනම
දැන් තරුවක් දාලා ලියන්න. මුදල් පදනමට අපි කියනවා ළමයි අනිත් වචන ටික ලියා ගන්න. අධිබල ඇති මුදල් සංචිත මුදල් අධිබල ඇති මුදල් සංචිත මුදල් එක එක නම් කියන්න. හරි තවල දාලා යන්න. මුදල් සැපයීමට පදනම සපයන මුදල් නැතහොත් මහ බැංකුව විසින් මුද්‍රණය කර ආර්ථිකය වෙත මුදාහරින ලද මහ බැංකුව විසින් මුද්‍රණය කර ආර්ථිකය වෙත මුදාහරින ලද කාසියා නෝට්ටු ප්‍රමාණයයි. ආර්ථිකය වෙත මුදාහරින ලද කාසියා නෝට්ටු ප්‍රමාණය. මෙන්න මේක දැන් දෙකට බෙදා ගන්න ඕන. ඉවර කරගන්න ලියලා. මුදල් සැපීමට පදනම සපයන මුදල් නැතහොත් මහා බැංකුව විසින් මුද්‍රණය කර ආර්ථිකයේ වෙත මුදාහරන ලද කාසියා නෝට්ටු ප්‍රමාණයයි. එහෙනම් මේක දෙකට බෙදා ගන්න යන්නේ. ඒක දෙකට බෙදා ගනිද්දී චුට්ටක් මේ පැත්තට චුට්ටක් විතර ගියාට කමකුත් නැහැ. හරි. මේ දෙකට බෙදා ගන්න එක තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. එකක අපි ලියනවා ළමයි මුදල් පදනමේ සංරචක. මුදල් පදනමේ සංරචක. අනිත් පැත්තේ ලියනවා මුදල් පදනමේ තීරක. මුදල් පදනමේ තීරක. හරි. මුදල් පදනමේ සංරක්ෂකයි මුදල් පදනමේ තීරකයි. අපි ලියාගමු සංරක්ෂක ටික. 1 2 3 4 කියලා දාලා ලියමු. එක මහජනයා සතු ව්‍යවහාර මුදල්. එළම මුදල් පදනම නැත්නම් අධිබල ඇති මුදල් කියන්නේ මහ බැංකුව විසින් මුද්‍රණය කරලා ආර්ථිකයට මුදා හැරපු ඇත්තම කාසියා නෝට්ටු ප්‍රමාණයනේ. ඒතර මේ සංරක්ෂක කියන්නේ කොහෙද මේ කාසියා නෝට්ටු ටික තියෙන්නේ? කොහොමද ඒක දැන් හැදිලා තියෙන්නේ? ටිකක් අපි ළඟ තියෙනවා. මහජනයා සතු ව්‍යවහාර මුදල්. ඒකට තමයි අපි කිව්වේ CP කියලා. ආයෙ තියෙනවා ළමයි. වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්. වාණිජ බැංකු ළඟ තියෙනවනේ සල්ලි. කාසියා නෝට්ටු. වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්. ආයෙ සල්ලි තියෙනවා. වාණිජ බැංකු මහ බැංකුවේ කළ තැන්පතු. වාණිජ බැංකු මහ බැංකුවේ කළ තැන්පතු. අවසාන වශයෙන් තියෙනවා රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ කළ තැන්පතු. රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ කළ තැන්පතු.
ඔව් පොඩි ගාණක් තියෙනවා. සාමාන්‍ය ගාණක මේක තිබ්බේ නැතත් එච්චර වරි වෙන්න එපා. මේ තුන තිබ්බොත් ඒ තුන එක්කව කරලා ගන්න. හතරවෙනි එක තිබ්බේ නැත්තම් ගාණක් ඇතුලේ එච්චර ගණන් ගන්න එපා. ඒක නෑ සාමාන්‍ය ලංකාවේ. දශම දැන් මේ 50.1ක් තියෙනවා. නැත්තම් නෑ සාමාන්‍ය. හරිනේ. ඔය තමයි මුදල් පදනමේ සංරචක ටික. දැන් අපි ලියන්න යන ළමයි මුදල් පදනමේ තීරණය කරන සාධක. මුදල් පදනමේ තීරක. මුදල් පදනමේ තීරක ගත්තොත් පිළිවෙලක් නැහැ. හැබැයි මෙතන මහා බැංකුවේ ටික විතරයි අපි ගන්න. එකක් මහා බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම්. දැන් මහා බැංකුව ළඟ තියෙන විදේශ වත්කම් වැඩි වෙන්න කියන්නේ මහා බැංකුව ඩොලර් මිලදී ගන්නවා. මහා බැංකුව ඩොලර් මිලදී ගන්න හැම වෙලේකම ළමයි රුපියල් දෙනවනේ. ඒක රටේ තියෙන මුදල් පදනම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකයි මහා බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් කියලා කියන්නේ. දෙවෙනි එක මහා බැංකුව රජයට සපයන නිකම්ම ණයද ශුද්ධ ණයද? මහා බැංකුව රජයට සපයන නිකම්ම ණයද ශුද්ධ ණයද? ශුද්ධ ණය. ශුද්ධ ණය කියන්නේ ආණ්ඩුව ගත්ත ණයද ආණ්ඩුව පාවිච්චි කරපු ණයද? ශුද්ධ ණය කියන්නේ ආණ්ඩුව පාවිච්චි කරපු ණය ටික. ආණ්ඩුව ණය ගත්තට රටේ මුදල් සැපීම වැඩි වෙන්නේ ඇයි? ආණ්ඩුව ණය ගත්තට රටේ මුදල් සැපීම වැඩි වෙන්නේ ඇයි? මුදල් සැපීම කියන්නේ නිශ්චිත අවස්ථාවක රටක මහජනයා සතු මුදල්නේ. ආණ්ඩුව කියන්නේ මහජනයා නෙමෙයි. මහජනයා සතු මුදල් තොගේ. ආණ්ඩුව ගත්ත ණය පාවිච්චි කළොත් තමයි ඒක මහජනයා අතට ලැබෙන්නේ. පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒක අපිට ලැබෙන්නේ. ගත්ත ණය වලින් වැටුප් ගෙවන්න ඕනේ නේ, පාරවල් හදන්න වියදම් කරන්න ඕනේ, ආණ්ඩුව බදු කුලී ගෙවන්න ඕනේ. එතකොට ඒ ටික කුටුම්බයන්ට එන්නේ. සහ ව්‍යාපාර වලට එන්නේ. ගත්ත ණය නෙමෙයි ශුද්ධ ණය. ශුද්ධ ණය කියන්නේ පාවිච්චි කරපු ණය. නැත්තම් මහා බැංකුව පෞද්ගලික අංශයට ණය දෙන්නේ නැහැ ළමයි. මහා බැංකුව කාටද ණය දෙන්නේ? වාණිජ බැංකු වලට සපයන ණය. මහා බැංකුව වාණිජ බැංකුවට ණය සපයනවනේ. ඒව නිකම්ම ණය. ඇයි වාණිජ බැංකුව කියන්නේ මහජනයානේ? මොකද වාණිජ බැංකුව ණය ගත්ත ගමන් මේ මහා බැංකුව වාණිජ බැංකුවට ණය දුන්න ගමන් මහජනයා නෙමෙයි. වාණිජ බැංකුව ණය ගත්ත ගමන් ළමයි කෙලිම මෙන්න මේක වැඩි වෙනවා මේක. වාණිජ බැංකුව සතු ව්‍යවහාර මුදල් නේ. වාණිජ බැංකුව සතු ව්‍යවහාර මුදල් ටික එහෙම වැඩි වෙනවා. ඒ නිසා එතන නිකම්ම ණය. ආණ්ඩුව ගන්න ණය විතරයි ශුද්ධ ණය කියලා කියන්නේ. මොකද ආණ්ඩුව ණය ගත්තට මේකක්වත් වැඩි වෙන්නේ නැහැ. ආණ්ඩුව ණය ගත්තට මේ මුකුත් වැඩි වෙන්නේ නැහැ. ගත්ත ණය පාවිච්චි කරන්න ඕන. 4 මහා බැංකුව සතු අනිකුත් ශුද්ධ වත්කම්. මහා බැංකුව සතු වෙනස් ශුද්ධ වත්කම්. මෙච්චරද තව තියෙනවද? තීර රිවිෂන් ආවයි. මෙච්චර තව තියෙනවද? තව තියෙනවා. හරි. තව තියෙනවා. 5 මහා බැංකුවේ ලාභයක් තිබලා ඒක ආණ්ඩුවට දුන්නොත් මහා බැංකුවේ ලාභ රජයට පැවරීම. හරිද? ඒත් ඉතින් ළමයි ආණ්ඩුව වියදම් කරන්න ඕනේ. මහා බැංකුවේ ලාභ රජයට දීලා ආණ්ඩුව එක වියදම් කරොත් එහෙම පළවෙනි එක මහා බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම්, මහා බැංකුව රජයට සපයන ශුද්ධ ණය, මහා බැංකුව වාණිජ බැංකුවට සපයන ණය, මහා බැංකුව සතු අනිකුත් ශුද්ධ වත්කම්,
නිකමට හරි ලාභයක් තිබිලා ඒක ආණ්ඩුවට දීලා ආණ්ඩුව ඒක වියදම් කළොත් එහෙම ඔන්න ආපහු රටේ මුදල් පදන වැඩි වෙනවා. ඇයි? විවට වෙළඳපොළ කටයුතු විවට වෙළඳපොළ කටයුතු ඒ කියන්නේ මහා බැංකුව විසින් සුරකුම්පත් මිලදී ගැනීමයි විකිණීමයි. දැන් මහා බැංකුව සුරකුම්පත් විකුණද්දි මොකද වෙන්නේ? අර අධිබලත මුදල් ටික මහා බැංකුව සුරකුම්පත් වික්කොත් එහෙම අර වෙළඳපොළේ තියෙන අධිබලත මුදල් ටික අඩු වෙලා යනවා. මහා බැංකුව සුරකුම්පත් මිලදී ගත්තොත් සල්ලි දීලා මිලදී ගන්නවා. එතකොට වෙළඳපොළේ තියෙන අධිබලත මුදල් තොගේ වැඩි වෙනවා. ඒතර විවට වෙළඳපොළ කටයුතු නැත්තම් ලියන්න සුරකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම කියලා. මහා බැංකුව සුරකුම්පත් මිලදී ගැනීම හා විකිණීම. එමෙ කියන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථාවලදී ළමයි රටේ මුදල් පදනම අධිබලත මුදල් අඩු වැඩි වෙන්න පුළුවන්. හරි. එතන ඉවරයි. ඔයාට ඉඩ තියෙනවා නම් නිකන් පොඩ්ඩක් ලියා ගන්න. දැන් මේ හතර මහා බැංකුවේ වත්කම්ද වගකීම්ද මේ හතර? මේ හතර මහා බැංකුව පැත්තෙන් බලද්දි වත්කම්ද වගකීම්ද? වාණිජ බැංකුව මහා බැංකුවේ දාලා තියෙන සල්ලි මහා බැංකුව මුද්‍රණය කරලා එළියට දාපු සල්ලි ටික මහා බැංකුවේ මොනවද? මේවා යාගේ වගකීම්නේ. මහා බැංකුවේ වගකීම්. මහා බැංකුවේ වගකීම්. මෙන්න මේකේ පළවෙනි හතර ගත්තොත් එහෙම. පළවෙනි හතර ගත්තොත් ඒව මොනවද? පළවෙනි හතර ඒව මහා බැංකුවේ වත්කම්. පළවෙනි හතර ඒව මහා බැංකුවේ වත්කම්. right. ඉන්න මෙන්න මෙතන. මුදල් සැපීම් වර්ග ටික කරා අධිබලත මුදල් ටික කරා. මට චුට්ටක් කියන අධිබලත මුදල් ටික කරද්දී අර පොඩ්ඩක් මේ පැත්තට ගියාද? මුදල් ගුණකේ පැත්තට චුට්ටක් ගියාද? ඔයගේ නෝට් එක. කමන්නේ දැන් මෙතන ඉඩක් තියනවද? මේ මුදල් ගුණකය ළඟ ඉඩ තියෙනව නේද ලියන්න? මුදල් ගුණකේ යනු කියන එක ලියන්න පුළුවන් නේ මෙතන. ඒකෙදි ඉඩ තියෙනවනේ. ඒක ලියා ගන්නකො ඉස්සල්ලා. මුදල් සැපයීම හා මුදල් පදනම අතර අනුපාතයයි සූත්‍ර ලියා ගන්න කොහොමද එන්නේ? මේ අධිබලිත මුදල් වලට H කියලානේ කියන්නේ. මුදල් සැපීමට M කියලානේ කියන්නේ. මුදල් ගුණකයට සිම්පල් M කියලානේ කියන්නේ. ඒතර සිම්පල් M සමානයි මුදල් සැපීම බෙදීම අධිබලිත මුදල්. මොනෝනේ මුදල් ගුණකය ගන්න? right. දැන් මට කාරණා කීපයක් දැනගන්න තියෙනවා ඔයාගෙන්. පළවෙනි කාරණාව. ඔයාගේ මේ වගේ සංසරණ ප්‍රවේගය කියලා ලියන්න පොඩි ඉඩක් තියෙනවද නැත්නම් ඉඩක් නැද්ද? සංසරණ ප්‍රවේගය කියලා ලියන්න ඉඩක් තියෙනවද ඉඩක් නැද්ද? තියෙනවා. right. එහෙනම් මෙතන සංසරණ ප්‍රවේගය ගැන ලියන වෙච්චරයි ඈ. ඒක ලියන්නේ සංසරණ ප්‍රවේගය යනු කියන එක ලියලා නිකන් සූත්‍ර ලියන වෙච්චරයි. ඒතර මේක සාමාන්‍යයෙන් ඔය පිටුවෙන් භාගයක් වගේ තිබ්බහම ඇති. දැන් මම ලියන්න යන්නේ ළමයි මුදල් ගුණකයේ තීරක ටික. මුදල් ගුණකයේ තීරක. මම ඒක ගන්නවා මෙන්න මෙහෙම පල්ලෙහාට ඊතලයක් දාලා මුදල් ගුණකයේ තීරක.
මුදල් ගුණකයේ තීරක. හරි. කියන මෙන්න මේ හරිය තමයි දවක එන්නේ. මුදල් ගුණකයේ තීරක. ඒක ආවේ දැන් මේ 6 කියන එක කෙලින් වගේද ඊට උඩින් දාවේ ඊට යටින් දාවේ කොහොමද වාගත්තේ? ඉඩ තියෙන විදිය අනුව ගන්න. තීරක ටික. මේක යටට ගන්න එපා. මේකෙන් මෙහා පැත්තට ගන්න. උඩින් හරි කොහෙන් හරි ගන්න. ගොඩක් අය උඩින් වෙලා තියෙන නිසා මමත් ටිකක් ඒ හරියෙන් දා ගන්නම්. මෙන්න මෙහෙම දැන් ඇවිල්ලාදී තීරක කියලා. හරිද? හා. එයාගම පළවෙනි එක ගනුදෙනු කිරීමේදී බැංකු මුදල් හෝ ගනුදෙනු කිරීමේදී බැංකු මුදල් හෝ ව්‍යවහාර මුදල් ගනුදෙනු කිරීමේදී බැංකු මුදල් හෝ ව්‍යවහාර මුදල් භාවිතා කිරීමේ රුචිය ගනුදෙනු කිරීමේදී බැංකු මුදල් හෝ ව්‍යවහාර මුදල් භාවිතා කිරීමේ රුචිය මිනිස්සු වැඩි කැමැත්තක් දක්වන්නේ බැංකු මුදල් පාවිච්චි කරන්න නම් එතන අපි වැඩිපුර ගිහිල්ලා මුදල් බැංකුවල දානවා. එතකොට බැංකු දෙන ණය ප්‍රමාණය වැඩි වෙලා රටේ මුදල් සැපීම වැඩි වෙලා ඔය කියන මුදල් ගුණකය මොකද වෙන්නේ ළම? ගනුදෙනු කරද්දී මිනිස්සු වැඩි රුචිකත්වයක් දක්වන්නේ බැංකු මුදලින් ගනුදෙනු කරන්න නම් කාඩ් වලින් චෙක් වලින් ගනුදෙනු කරන්න නම් කැමති. අපි ගිහිල්ලා සල්ලි දානවා බැංකුවේ. ඒගොල්ලෝ ඒවා ණයට දෙනවා. ණයට දුන්නාම රටේ මුදල් සැපීම වැඩි වෙනවා. රටේ මුදල් සැපීම වැඩි වුණාම මේ මුදල් ගුණකයගේ වැඩි වෙනවා. හරිනේ? ඊළඟට මුදල් ගුණකය කියන එකේ තේරුමක් දන්නේ නැතිව නිකන් බලාගෙන ඉන්න. මුදල් ගුණකේ තේරුම දන්නේ නැති. දැන් මුදල් මේක ලියා ගන්න එපා ඔයා. දැන් මුදල් සැපීම 5000යි නම් රටේ ඇත්තටම තියෙන රුපියල් 1000යි නම් 5 ගුණයක මුදල් ගුණකයක් නේ. ඒ කියන්නේ ඉතින් මේ මුදල් සැපීම වැඩි වෙන්න ළමයි වෙන්නේ මුදල් ගුණකයගේ වැඩි වෙන එක. අපි ඒක තමයි දැන් මේ කියන්නේ. මුදල් ගුණකේ තීරණය වෙන්නේ මොන වගේ සාධක මතද? දැන් පළවෙනි එක. ගනුදෙනු කරද්දී මිනිස්සු වැඩි රුචිකත්වයක් දක්වන්නේ බැංකු මුදලින් ගනුදෙනු කරන්න නම් සල්ලි කියලා බැංකුවේ දානවා. ඒ සල්ලි ටික පාවිච්චි කරලා බැංකුව ලෝන් දෙනවා. ලෝන් දුන්නාම මුදල් සැපීම වැඩි වෙනවා. එතකොට මේ 5000 6000 වෙනවා. එතකොට 5 කියන මුදල් ගුණකය 6 වෙනවා. දැකන මුදල් ගුණකය වැඩි වෙනවා. right. දෙවෙනි එක තමයි व्यवस्थापित संचित अनुपातය. व्यवस्थापित संचित अनुपातය. තුනයි තියෙන්නේ. දැන් නිකමට හරි මහා බැංකුව සංචිත අනුපාතය අඩු කළොත් වාණිජ්‍ය බැංකු දෙන ණය ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මුදල් සැපීම වැඩි වෙනවා. වැඩි වෙලා මුදල් ගුණකේ වැඩි වෙනවා. දැක්කනේ? ඒකත් බලපන්. ඊළඟට වාණිජ්‍ය බැංකු සතු අධිසංචිත. වාණිජ්‍ය බැංකු සතු අධිසංචිත. වාණිජ්‍ය බැංකු සතු අධිසංචිත. දැන් වාණිජ්‍ය බැංකුව අධිසංචිත තියාගෙන ඉන්නවා කියන්නේ වැඩි ණය දීලාද? නැහැ නේ. ඒ කියන්නේ මුදල් සැපීම වැඩි වෙලාද අඩු වෙලාද නේ? මුදල් සැපීම අඩු වෙලා. ඒතර මුදල් ගුණකයක් දැන් 5000 4000 වුණොත් එම් මුදල් ගුණකයක් අඩු වෙලා යනවා. දැක්කද?
ඒ කියන්නේ දැන් ඔයාට මෙන්න මෙහෙම එකක් තේරෙනවද කියලා බලන්නකෝ. මම මේ මුදල් ගුණකයට ගත්ත මේ සාධක තුනම මහ බැංකුව ආශ්‍රිත සාධක තුනක්ද වාණිජ බැංකුව ආශ්‍රිත සාධක තුනක්ද? ගනුදෙනු කරද්දී බැංකු මුදලටද කැමති? සංචිත අනුපාතය කොහොමද? අධිසංචිත තියෙනවද? මේ තුනම මම අරගෙන තියෙන්නේ වාණිජ බැංකුව වලට අදාළව. ඒ මුදල් ගුණකයේ තීරක ටිකනේ. මම මෙතනින් ගත්තනේ ළමයි මුදල් පදනමේ තීරක ටික. අර මහා බැංකුව මුද්‍රණය කරලා නිකුත් කරපු කාසියා නෝට්ටු ටික. එතන තියෙන හැම එකක්ම අදාළ වෙන්නේ වාණිජ බැංකුවටද මහා බැංකුවටද? එතන තියෙන හැම එකක්ම අදාළ වෙන්නේ මහා බැංකුවට. දැන් රටේ මුදල් සැපයුම මේ දෙකම බලපානවනේ. ඒ කියන්නේ ඔයාට ඉඩ තියෙනවා නම් මෙන්න මේ සූත්‍රේ ඔයාට ඉඩ තියෙනවා නම් මෙන්න මේ සූත්‍රේ මුදල් සැපීම සමානයි කියලාත් ලියා ගන්නකො. මුදල් සැපීම සමානයි. එතකොට කොහොමද දෙන්නේ? හරස් කුණිතය දැම්මහම මුදල් සැපීම සමානයි අධිබල ඇති මුදල් වැඩි කිරීම මුදල් ගුණකය. එම් වැඩි කිරීමේ. කියන රටක ඔයාලට තේරෙනවද? රටක මුදල් සැපීම තීරණය වෙන්නේ අධිබල ඇති මුදල් සහ මුදල් ගුණකය කියන දෙකම මත කියලා. රටක මුදල් සැපීම තීරණය වෙන්නේ රටේ අධිබල ඇති මුදල් කොච්චරක් තියෙනවද? ඒකේ මුදල් ගුණකයේ වටිනාකම කීයද? ওই දෙක වැඩි කරාම තමයි මුදල් සැපීම. ඒතර කෙනෙක් අපෙන් අහුවොත් මුදල් සැපීමට බලපාන සාධක මොනවද කියලා ඔයා කියන්න. මුදල් සැපීමට බලපාන සාධක කියන වෙන මොකුත් නෙමෙයි මේ දෙකට බලපාන සාධක ටික. මේ දෙකට බලපාන සාධක එහෙම්මම මේකට බලපානවා. මම කියන හොඳ රාගින් නැත්නම් මොකද කියලා බලන්න. මේ දෙකට බලපාන සාධක එහෙම්මම මේකට බලපානවා. ඒ නිසා ඔයා මෙහෙම කරන්න. දැන් මෙතනින් ඔයා අරගෙන තියෙනවනේ මුදල් පදනම තීරණය කරන සාධක. මෙහෙම ගන්න ඊතලයක් දාලා. ඔයාගේ මේ හරියෙන් විතර ඉවර වෙලා ඇති කියලා මං හිතන්නා. මේ හරියෙන් විතර ඉවර වෙලා ඇතිනේ මුදල් ගුණකේ තීරණය කරන සාධක. ඔය දෙකටම මෙහෙම ඊතලයක් දාලා ඔයා යටින් ලියන්න ළමයි. මුදල් සැපයුම තීරණය කරන සාධක කියලා. මුදල් සැපයුම තීරණය කරන සාධක. ඒ කියන්නේ මුදල් සැපයුම තීරණය කරද්දී මහා බැංකුවේ සාධක ටිකද බලපාන්නේ වාණිජ බැංකුවල සාධක ටිකද බලපාන්නේ දෙකම බලපානවා. මුදල් සැපයුමට දෙකම බලපාන. ඒකයි පොඩි කාලේ අර ටියුට් එකේ ලියද්දී අපි ලිව්වේ කවුරු සතු සුද්ධ විදේශ වත්කම් කියලාද ලිව්වේ. මුදල් සැපයුම තීරණය කරන සාධක ලියද්දී මහා බැංකුවවත් වාණිජ බැංකුවවත් කියලා ලියන්නේ නැතුව අපි ලිව්වේ මොකද්ද? බැංකු ක්‍රමය සතු ශුද්ධ විදේශ වත්කම් කියලා ලිව්වේ මතකද? බැංකු ක්‍රමය රජයට සපයන ශුද්ධ ණය කියලා අපි කිව්වේ. නේ? ඒක. එතකොට මහා මුදල් පදනමේ තීරකට කීතලයක් දාලා ගන්න. අධිබල ඇති මුදල් වල මුදල් ගුණකයේ තීරණය කරන සාධක ඊතලයක් දාලා ගන්න. කියන මුදල් සැපීම තීරණය කරන සාධක කියලා එච්චරයි. ඒක ලියන්නේ. ඒ දෙකම මේක තීරණය කරන සාධක. හරි. එච්චරයි. දැන් අපි ලියන්න යන ළමයි මුදලේ සංසරණ ප්‍රවේගය. සංසරණ ප්‍රවේගය. දැන් ඔයා ඉර තියෙන විදිහකට හදලා ඉවරයක් කරගන්න උතනින් ඉවරයි. සංසරණ ප්‍රවේගය. මං ඉඩ තියෙන ඉඩ නැති නිසා අලුත් එකක් ගන්නවා. ඔයා කෙරවෙන ලියා ගන්නද? මුදලේ සංසරණ ප්‍රවේගය කියලා මෙහෙම අරගෙන ඇතිනේ. සංසරණ ප්‍රවේගය. අපි ලියමු. කිසියම් කාල පරිච්ඡේදයක් තුල කාල පරිච්ඡේදයක් තුල මුදලක්
හුවමාරු වන වාර ගණනයි. හුවමාරු වන වාර ගණනයි. ඉඩ තියෙන විදිහට ලියා ගන්න ඕක මොකද මේකෙන් ඉවරයි. ඊට මෙයාට අපි කියන්නේ v කියලානේ. v සංසරණ ප්‍රවේගය v කියලා කියන්නේ. ඊට v සමානයි දදේනි බෙදීම මුදල් සැපීම කියලා ගන්න පුළුවන්. නැත්නම් v සමානයි py බෙදීම m කියලා ගන්න පුළුවන්. නැත්නම් v සමානයි pt බෙදීම m කියලා ගන්න පුළුවන්. මේ කැමති සූත්‍රයක් වට පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම එකම තේරුම දන්නේ නැති කියලා මම හිතනවා මෙතන y කියන එකේ තේරුම දන්නේ නැතිලා ලියලා තියාගන්න y කියන්නේ මූර්ත දදේනි. ତර y කියන්නේ මූර්ත දදේනි. p ගෙන් වැඩි කළාම එන්නේ මොන දදේනිද? ඒ කියන්නේ මෙතන ඉන්නේ මේ මොන දදේනිද? කියන්නේ මෙතන මම මේ නිකම්ම දදේනි කියලා ලියලා තියෙන්නේ. ඒ තමයි නාමික දදේනි. p වැඩි කළාම එන්නේ නාමික දදේනි. t කියන්නේ ගනුදෙනු ප්‍රමාණය. t කියන්නේ ගනුදෙනු ප්‍රමාණය. හරි? right. මට තව එකම එකක් ලියන්න තියෙනවා මෙතන සංසරණ ප්‍රවේගයේ වැදගත්කම. ඒක ඔයාට ලියන්න ඉඩ තියනවද කොහේ හරි තැනක? ඊතලයක් දාලා ගන්න පුළුවන්ද කොහේ හරි තැනක? ඉවරයි මේකේ. ඔව් අර MV සමානයි PY කියන සූත්‍රයෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. ඒක දැන් මෙතන ලියන්න ඕනේ. කොහේ හරි තැනක ගන්න ළමයි වැදගත්කම කියලා. මේක ගණනය කරන එකේ වැදගත්කම එකක් තමයි උද්ධමනය පිළිබඳ අවබෝධයක් ලැබීම. ඒ කියන්නේ දැන් මුදලක් නිතරම හුවමාරු වෙනවා නම් P කියන්නේ මිල. P කියන්නේ මොකද්ද කියලා අහන්න එපා. P කියන්නේ මිල. මුදලක් නිතරම හුවමාරු වෙනවා නම් ළමයි. ඒක රටේ උද්ධමනය වැඩි දඩුයිද? සල්ලි එනවා වියදම් කරනවා. එනවා වියදම් කරනවා. එනවා වියදම් කරනවා. උද්ධමනය වැඩි. මුදල් ඉල්ලුම පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. මුදල් ඉල්ලුම පිළිබඳ අවබෝධයක් ලැබී. ඒ කියන්නේ දැන් එනවා යනවා හුවමාරු වැඩි. කියන්නේ ළඟ තියාගන්න කැමති මුදල් ප්‍රමාණය මොකද? ළඟ තියාගන්න කැමති මුදල් ප්‍රමාණය අඩුයි. එනවා වෙනවා කියන ළඟ තියාගන්න කැමති මුදල් ප්‍රමාණය අඩුයි. නේ? ඊළඟට ජීවන වියදම ගැන අදහසක් ගන්න පුළුවන්. ජීවන වියදම පිළිබඳ අවබෝධයක් ලැබීම. ජීවන වියදම පිළිබඳ අවබෝධයක් ලැබීම. කියන්නේ සංසාර ප්‍රවේගය වැඩි කියන්නේ මොකද? ජීවන වියදම. නිතරම රුපියල හුවමාරු කරනවා කියන්නේ ජීවන වියදම වැඩි. තව එකක් ලියන්න. මම ඒක මේ පැත්තේ ලියන්න. හරි? අන්තිම එක. රුපියලකින් බිහිවන සාමාන්‍ය වියදම් ප්‍රමාණය මැනිය හැකි වීම. ඒක තමයි ඉතින් මේකෙන් කරන්නේ. රුපියලකින් බිහිවන සාමාන්‍ය වියදම් ප්‍රමාණය මැනිය හැකි වීම. රුපියලකින් බිහිවන සාමාන්‍ය වියදම් ප්‍රමාණය මැනිය හැකි වීම. හරිද? right. ඔන්නෝක තමයි
මුදල් වලට අදාළ කොටස් ටික හොඳයිද තේරුණාද? හරි chart එක ගහගත්තනේ කොළ දෙකයි. එතනින් ඉවරයි. මම තව දවසක වාට කරනවා ළමයි මිල මට්ටම් සහ උද්දමනය. ඒකට වෙනම දවසක් අපි ගන්න ඕනේ මිල මට්ටම් සහ උද්දමනය. ඒක කරනවා. ඊට පස්සේ වාණිජ බැංකුව වලට නම් වැඩි කරන්න දෙයක් නැහැ. වාණිජ බැංකුවයි මහා බැංකුවයි දෙකම එකට දාලා කරමු. කොහොමත් විභාගය ඉවර වෙන කලින් අපි ඊටු ටිකත් කරනවා. ඒක රාජාර්ථිකය කරලා තියෙන්නේ මේ හෙඩික තියෙනවා. හෙට එක්ස්ට්‍රා ක්ලාස් එක තියනවාද? ආවෝ. මෙසේජ් එකක් දාන්නම්. right. එහෙනම් හැමෝටම ආයුබෝවන්. වැඩ ටික හොඳට කරගන්න. අපි ඊටු chart class ටිකත් සම්පූර්ණ කරනවා. එහෙනම් ආයුබෝවන්.